ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඊට අපි YouTube නාලිකාවේ තවත් වීඩියෝකට ඔබව ආදරයෙන් පිළිගන්නවා ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳව සිදු කරන පාඩම් මාලාවේ 4 වෙනි වීඩියෝ සමග තමයි අද ඔබ එකතු වෙන්නේ අපි පෙර වීඩියෝවේ සාකච්ඡා කළා නිමසක සැලැස්මකට අදාළව මූලික වශයෙන් මධ්‍ය රේඛා දිග ගණනය කරන්නේ කොහොමද කියලා අද අපි සවිස්තරව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා තවදුරටත් මධ්‍ය රේඛා දිග ගණනය කිරීම සහ ඒ ආශ්‍රයෙන් T සංදියකට අදාළව මධ්‍ය රේඛා දිග ශෝධනය කරගන්න ආකාරය පිළිබඳව අද අපි සාකච්ඡා කරනවා. අපි පසුගිය සතියේ කතා කළා සැලැස්මක මධ්‍ය රේඛාව සොයන ආකාරය. එය සිහිපත් කර ගැනීම සඳහා අපි උදාහරණයක් බලලා ඉමු. අපි මුලින්ම ගත්තොත් මේ සැලැස්මේ මධ්‍ය රේඛා දිග හොයන්න ගියාම මේකේ මධ්‍ය රේඛා දිග කියලා කියන්නේ දුවේ පුතේ මේ බිත්තියේ මධ්‍යයෙන් යන මේ වගේ කල්පිත රේඛාවක් තමයි මධ්‍ය රේඛාව කියලා හඳුන්වන්නේ. මේ කල්පිත රේඛාවේ දිග ගණනය කිරීම තමයි මධ්‍ය රේඛා දිග ගණනය කරනවා කියලා අපි සිදු කරන්නේ කියලා අපි කලින් වීඩියෝවේදී සාකච්ඡා කළා. ඒතර මෙන්න මේ මධ්‍ය රේඛාව ඒ දිග සොයා ගැනීම සඳහා අපිට ගණිතමය ක්‍රමයකින් මේ හොයාගන්න පුළුවන් සහ එය ප්‍රමාණ සමීක්ෂණයට අනුව නිවැරදි ආකාරයට කොහොමද ප්‍රමාණ පත්‍රයක් තුළ ඇතුළත් කරන්න කියන එක අප දැන සිටිය යුතුයි. අපි බලමු කොහොමද මෙහි මධ්‍ය රේඛා දිග ගණනය කරන්න කියලා. මේ සඳහා අපි ක්‍රම දෙකක් ගිය සතියේ සාකච්ඡා කළා පසුගිය පාඩමෙන්. මම එකෙන් දෙවෙනි ක්‍රමය භාවිතා කරනවා මෙහි මධ්‍ය රේඛා දිග ගණනය කිරීම සඳහා. ඉතින් මම මුලින්ම කරන්න යන්නේ මේ ගොඩනැගිල්ලේ බාහිර වට ප්‍රමාණය බාහිර වටේ දිග සොයා ගන්න යන්නේ. ඒ සඳහා තිරස්ස තියෙනවා 8200යි. සිරස්ස තියෙනවා 6400ක්. මේ දෙන්න එකතු කරනවා. මේ දෙන්න එකතු කළාම අපිට ලැබෙනවා පිළිතුර විදිහට 14600ක්. එතකොට මේ ලක්ෂයේ ඉඳලා මේ ලක්ෂය දක්වා තියෙන දුර තමයි දැන් අපි ගණනය කරලා තියෙන්නේ. ඒ වගේ තවත් පැති දෙකක් තියෙනවා. දැන් මේ අගය අපි දෙකෙන් වැඩි කරන්න ඕනේ. ඊට අපිට මෙහි වට ප්‍රමාණය හම්බ වෙනවා. බාහිර වට ප්‍රමාණය. බාහිර වට ප්‍රමාණය අපිට ගන්න පුළුවන්. මේක දෙකෙන් වැඩි කළාම 0.6 වරක් 2 12 එකක් ඉතුරු 8.9යි. 29200ක් කියලා අපිට මේ බාහිර වට ප්‍රමාණය ගන්න පුළුවන්. ඊට මේකෙන් මේ මධ්‍ය රේඛාව ගණනය කරද්දී මෙන්න මෙතන මෙයා ප්‍රක්ෂේපණය කළොත් මම මේ ලකුණු කරන දිග ප්‍රමාණය මේ මධ්‍ය රේඛාවේ වට ප්‍රමාණයෙන් අඩු වෙන්න ඕනේ. මොකද මේ මෙන්න මේ කොටස මෙයා මතට ගෙන එනකොට දිග පැත්තෙන් මේ බිත්තියේ පළලින් භාගික ප්‍රමාණය මේ පළල පැත්තෙන් බිත්තියේ පළලින් අඩක ප්‍රමාණයකුත් අඩු වෙන්න ඕනේ මෙයා මෙතෙන්ට ගේනකොට. අපි පෙර වීඩියෝ සවිස්තරව සාකච්ඡා කළා. ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ තිරේ කාඩ් එකක් විදිහට ඔබට කලින් වීඩියෝවට යන ලින්ක් එක ලැබෙනවා. ඔබට එම වීඩියෝ පරිශීලනය කරලා තවදුරටත් මේ පිළිබඳ දැනුවත් වෙන්නට පුළුවන්. ඒතර මෙතෙන්දී අපි කරන්නේ මේ බිත්තියේ පළලින් අඩක ප්‍රමාණයක් අඩු කරනවා. මොකද අපි බාහිර මධ්‍ය රේඛාවේ බාහිර වට ප්‍රමාණයේ සිටින නිසා. ඒ හින්දා අපි මේ එක මුල්ලකදී 225න් භාගයව දෙකක් මේ පැත්තට බිත්තියේ පළල 250යි මේ බිත්තියේ සඳහන් කරලා තියෙනවා. ඒතර 250න් භාගයක් සහ අනිත් පැත්තට 250න් භාගයක් විදිහට මේ එක මුල්ලකදී 250න් භාගයව දෙකක් අඩු වෙනවා. එහෙනම් අපි ලියනවා මෙතන මුළු සඳහා අඩු කිරීම. මුළු සඳහා අඩු කිරීම. අඩු කිරීම. එතකොට මුළු සඳහා අඩු කිරීම වෙන්නේ එක මුල්ලකදී 250න් මේ බිත්තියේ පළල දිලා දෙන 250යි කියලා ඔබ සැලකිලිමත් වෙන්න බිත්තියේ පළල මොකක්ද කියන අගය පිළිබඳව. මේකේ බිත්තියේ පළල දීලා තියෙන්නේ 250ක් කියලා. එහෙමනම් 250න් භාගයක් ගානේ දෙකක් එක මුල්ලකදී අඩු වෙනවා.
ඒ වගේ මුළු 4ක් තියෙනවා මේ plan එකේ. හින්දා මුළු 4ට 4ක් අඩු වෙනවා. එතකොට 250න් භාගය ඒවා දෙකක් එක මුල්ලකට ඒ වගේ මුළු 4කට අඩු කිරීම අපි කරන්න ඕන. ඒ වගේ එක මුල්ලකට 250න් භාගය ඒවා දෙකක් ඒ වගේ මුළු 4ක් තියෙනවා. ඒ කියන්නේ 250 ඒවා 4ක් මේකෙන් අඩු වෙනවා. ඒ කියන්නේ 900ක් අඩු කළාම අපිට මෙහි මධ්‍ය රේඛා දිග ගන්න පුළුවන්. එතකොට අපිට මධ්‍ය රේඛා දිග ලැබෙනවා 0.0යි 12න් 9ක් 3යි 8යි 2යි. එතකොට අපිට මේ සැලැස්මේ මධ්‍ය රේඛා දිග අපිට ලබා ගන්න පුළුවන්. මධ්‍ය රේඛා දිග අපිට ඇවිල්ලා තියෙනවා 28300ක් කියලා මිලිමීටර් වලින්. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඔබට අපැහැදිලි නම් පෙර වීඩියෝ බලලා මේ මධ්‍ය රේඛා දිග ගණනය කිරීම පිළිබඳ මූලික කරුණු ටික ඔබට දැනගන්න පුළුවන්. අද අපි ටිකක් සංකීර්ණ සැලසුම් දක්වා මධ්‍ය රේඛා දිග ගණනය කිරීම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේක පළවෙනි ක්‍රමයටත් හදලා පෙන්නන්නම් මෙහි. අර පළවෙනි ක්‍රමයට අපි හැදුවොත් අපේ තිරස් දිග තියෙනවා 8200ක්. ඒකෙන් අපි අඩු කරගන්නවා මෙතෙන්දී බිත්තියේ පළලින් අඩක ප්‍රමාණයක් මේ පැත්තට සහ මෙතන බිත්තියේ පළලින් අඩක ප්‍රමාණයක් මේ පැත්තට මේ මුළු දිගෙන් අඩු විය යුතුයි. ඒ ප්‍රමාණය අඩු කරනවා. එහෙමනම් දෙකක් භාගයක් 225ක් අඩු කරන්න ඕනේ. අපි මේ විදිහට තමයි සටහන් කරන්නේ TDS පත්‍රය. එතකොට මෙයාගෙන් අඩු වෙනවා 450ක්. එතකොට මෙයාගෙන් 450ක් අඩු කරලා අපිට පිළිතුර ඉදිරියෙන් ලියන්න පුළුවන්. මෙයාගෙන් 450ක් අඩු කරලා එතකොට 450ක් අඩු කළොත් පුතේ මෙතෙන් එනවා 0.0යි 10න් 5ක් 5යි 1න් 4ක් බෑ 11න් 4ක් අඩු කළොත් 11න් 4ක් අඩු කළොත් 7යි මෙතන තියෙන්නේ 7යි 7750ක් කියනවා තිරසට. ඒ වගේම සිරස් දිශාවට අපි ගත්තොත් එහෙම නැත්නම් සැලැස්මේ පළල දිශාවට ගත්තොත් එහෙම මුළු මිනුම තියෙනවා 6400ක් 6400ක්. එයාගෙන් අපි අඩු කරනවා නැවතත් මේ මුළු පළලින් මෙතෙන්දි බිත්තියෙන් අඩක ප්‍රමාණයක් අඩු වෙන්න ඕනේ. ඒ වගේම මෙතෙන්දි බිත්තියෙන් අඩක ප්‍රමාණයක් අඩු වෙන්න ඕනේ. ඒ විදිහට අපි මෙතෙන්දි අඩු කරනවා less දෙකක් භාගයක් 250 දෙකක් භාගයක් 250ක් විදිහට අඩු වෙන්න ඕනේ. මොකද බිත්තිය පළල මෙහි 250යි. එතකොට මෙතෙන්දි නම් 500ක් අඩු වෙන්න ඕනේ පුතේ. මොකද බොහෝ විට අපි භාවිතා කරන්නේ 225 කියන නගී. නමුත් මේ සැලැස්මේ සටහන් කරලා තියෙනවා 250ක් කියලා. එතකොට අපිට 250 තමයි පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට දෙකේ 250න් භාගයවත් දෙකක් අඩු වෙන්න ඕනේ. එතකොට 250න් දෙකට දෙක කැපිලා ගියාම මෙයාගෙන් 250ක් අඩු වෙන්න ඕනේ. මෙයාගෙන් 250ක් අඩු වෙන්න ඕනේ. එතකොට මෙයාගෙන් අඩු වෙනවා 250ක්. එතකොට උත්තරේ එනවා 0.0යි 10න් 5ක් 5යි 1න් 2ක් 9යි 7යි 7950. ඒ වගේ මේ දිශාවට 250ට දෙකට දෙක කැපිලා ගියාම මෙයාගෙන් 250ක් අඩු වෙන්න ඕනේ. එතකොට 6400න් 250ක් අඩු වුණාම පුතේ අපිට එනවා පිළිතුර විදිහට 0.0යි 10න් 5ක් 5යි 3න් 2ක් 1යි 6150ක් කියලා එනවා. ඒතර මේ දෙන්න එකතු කළාම අපිට මෙන්න මේ මෙතන මැද්දේ ඉඳලා මෙන්න මෙතන මැද්දේ ඉඳලා මේ දක්වා තියෙන දුරත් මෙතන මැද්දේ ඉඳලා මේ දක්වා තියෙන දුරත් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මේ පැත්තටත් තියෙනවා මේ පැත්තටත් තියෙනවා. හින්දා මේක දෙකෙන් වැඩි කරන්න ඕනේ මේ එකතුව. මේ දැන් එකතු කරන් බලන්න. 0යි 5යි 5යි 10යි 9යි 10යි 1යි 11යි 11 එකක් ඉතුරුයි. 7යි 7යි 14යි 14100ක් කියලා ආවා. අපි මේක දෙකෙන් වැඩි කළාම අපිට මධ්‍ය රේඛා දිග ගන්න පුළුවන්. එතන මධ්‍ය රේඛා දිග එනවා center line length එක එනවා මධ්‍ය රේඛා දිග වෙනවා 0.2යි 2යි 28200. අපි බලමු. sorry මෙතන අඩු වෙන්න ඕනේ 1000ක් නේද පුතේ. 250 දෙකට දෙක කැපුණාම 250 4ක් කියන්නේ 1000ක් අඩු වෙන්න ඕනේ මෙතනින්. ඒකට කලින් පිළිතුර වෙන්නේ
මෙතනත් 250 දාලා සුළු කරපු එකේ වැරද්දක් තියෙන්නේ. දැන් මේක සුළු කළොත් එහෙම අපිට එනවා 1000යි. මෙයාගෙන් 1000ක් අඩු වෙනවා. 1000ක් අඩු වුනහම මෙතන එනවා 28200ක් කියලා. එහෙනම් දෙවෙනි සැලැස්මෙත් අපිට මධ්‍ය රේඛා දිගාව 28200ක් කියලා. එහෙනම් අපේ පිළිතුර නිවැරදි. එහෙනම් මධ්‍ය රේඛා දිග අපි ක්‍රම දෙකටම හදලා බැලුවා. ඒතර ක්‍රම දෙකේදීම අපිට අපිට තියෙනවා 28200 කියන පිළිතුර. ඊළඟට අපි බලමු තරමක් වෙනස් සැලැස්මක කොහොමද මධ්‍ය රේඛා දිග ගණනය කරන්න කියලා. ඒතර අපි කලින් සඳහන් කළ සැලැස්මට වඩා මෙම සැලැස්මේ විශේෂත්වයක් තියෙනවා ඔබට පේනවා. එතකොට මේ හරි හතරැස් නෙවෙයි ගේ අභ්‍යන්තරයේ දෙසට නෙරා ගිය කොටසක් තියෙනවා. එතන මේ වගේ සැලැස්මක අපිට මධ්‍ය රේඛා දිග ගණනය කිරීමේදී මේ විදිහට නම් එක මුල්ලකින් විතරක් හරි මුළු දෙකකින් විතරක් හරි නැවිලා ගිහිලා දිනනවා නම් එහෙම නැත්නම් ඔය වගේ හැඩයක් හෝ මෙන්න මේ වගේ හැඩයක් තිබ්බොත් අපිට කොහොමද අපි සැලැස්මේ මධ්‍ය රේඛා දිග ගණනය කරන්න කියන එක තමයි අපි දැනගන්න ඕනේ. එතකොට මේකෙදි ඔබට පේනවා මේ දිග අපිට ගෙනල්ලා මේක මත තියන්න පුළුවන්, මේ දිග ගෙනල්ලා මේ මතට තියන්න පුළුවන්, මේ දිග ගෙනල්ලා මේ මතට තියන්න පුළුවන්, මේ දිග ගෙනල්ලා මේ මතට තියන්න පුළුවන්. ඒ හින්දා මේකේ වෙනසක් වෙන්නේ නැහැ. බොහොම පෙර ගණනය කරපු ආකාරයටම මධ්‍ය රේඛා දිග ගණනය කර ගැනීමේ හැකියාව තියෙනවා. මම එහෙම හදලා පෙන්නන්නම්. මුලින්ම අපි බලමු සාමාන්‍යයෙන් කොහොමද මේකේ සාමාන්‍ය කෑල්ලෙන් කෑල්ලට මධ්‍ය රේඛා දිග හොයාගෙන ගියොත් සකස් කරන විදිහ මම මුලින්ම හදන්නම්. ඊට පස්සේ අපි කෙටියෙන් කොහොමද ගන්න කියන එක බලමු. ඒතර අපි ගත්තොත් එහෙම මේ සැලැස්මේ තිරස් දිශාවට තියෙනවා. මේ පැත්තේදී 6600ක් තියෙනවා. මම මේක ටිකක් දිග ක්‍රමයට හදන්නේ. 6600ක් තියෙනවා. එතකොට ඒ වගේම මේ පැත්තට තියෙනවා මෙතන ඉඳලා මෙතෙන්ට 6600ක් තියෙනවා. එතකොට මේක මධ්‍ය කරන්න වුණොත් එහෙම මේක මැද්දට ගේන්න වුණොත් මෙතෙන්දි බිත්තියේ පළලින් භාගයක් සහ මෙතෙන්දි බිත්තියේ පළලින් භාගයක් ඔබට අඩු කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් මම මෙයාගෙන් අඩු කරනවා 2ක් භාගයක් 225. 2ක් භාගයක් 225ක්. ඒ කියන්නේ මේ අකේ 225ක් අඩු වෙන්න ඕනේ. ඒ වගේම අපිට මේ පැත්තේ අගේ හදන්න ගියොත් එහෙම මෙතෙන්ට 2000ක් තියෙනවා නම් පුතේ 6000න් මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙනවා අපිට දිග හදා ගන්න පුළුවන් 6000න් 6600න් 2000ක් අඩු කළොත් එහෙම 4600ක් වෙනවා. 4600ක් වෙනවා. එතකොට ඔබට පේනවා එතකොට මේ දිගම තමයි ඇත්තටම මෙහෙම ගිහිල්ලා මෙහෙම ආවහම තියෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් මේ අඩු කරගත්ත අගය දෙකෙන් වැඩි කළාම මේ පැත්තේ දෙකේ දිග ලබා ගන්න. එතකොට අපි බලමු. කියන්නේ ඇත්තටම මෙන්න මෙතන තියෙන ඇඳෙන මේ මධ්‍ය රේඛාව අපිට මේ මතට ගෙනල්ලා තියන්න පුළුවන්. මොකද මෙයාගේ මධ්‍ය රේඛාව ඇඳෙන්නේ මෙතන ඉඳලා මේ විදිහට. දැන් මේ මධ්‍ය රේඛාව මතට මෙයා ගෙනල්ලා මෙතනින් තියන්න පුළුවන්. එතකොට මෙන්න මේ සම්පූර්ණ දිගට සමාන මධ්‍ය රේඛාවක් මෙන්න මේ මධ්‍ය රේඛා දිගට සමාන මධ්‍ය රේඛාවක් මෙන්න මෙතන ඇඳෙන බව ඔබ තේරුම් ගන්න. එතකොට ඔබට හරිම ලේසියි. එතකොට අපිට මේක ගණනය කිරීම සිදු කරන්න. එතකොට අපි මේ විදිහට ගණනය කළොත් එහෙම මේක අපිට එනවා 6600න් 225ක් අඩු කළාම පිළිතුර අපිට ඉදිරියෙන් ලියන්න පුළුවන් 10න් 5ක් 5යි 9න් 2ක් 7යි 5න් 2ක් 3යි 6යි 6375යි. ඒ වගේම අපි සිරස් දිශාවට ගණනය කළොත් ඔබට පේනවා මේ සම්පූර්ණ රේඛාවේ දිග 5200යි පිටින් පිටට. එතකොට මේ 5200 අපි අඩු කරන්න ඕනේ මෙයා මධ්‍ය බවට ගේන්න මෙතෙන්දි 225න් භාගයක ප්‍රමාණයක් සහ මේ දිගෙන් මෙතෙන්දි 225න් භාගයක ප්‍රමාණයක් අඩු කරන්න ඕනේ. එතකොට ඒ විදිහට මේනුත් අඩු වෙනවා පෙර පරිදිම 2ක් භාගයක් 225. එතකොට අපිට පිළිතුර ලැබෙනවා පුතේ 225 මෙයාගෙන් අඩු කරන්න කියලා. එතකොට මෙයාගෙන් 225ක් අඩු කළොත් අපිට පිළිතුර ලැබෙනවා 10න් 5ක් 5යි 9න් 2ක් 7යි 1න් 2ක් බෑ 11න් 2ක් 9යි 4975ක් කියලා.
එතකොට මම වෙන පාටකින් මේකේ ලකුණු කරලා පෙන්නන්නම් ඔබට. අපි බැලුවොත් එහෙම දැන් මේ අපි හොයාගන්න ඔය 4975 කියලා කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන මධ්‍ය දිග. එහෙනම් තමයි මේක මැද්දුත් එහෙම මෙන්න මේ මධ්‍ය දිග තමයි අපිට ලැබෙන්නේ. හැබැයි මේ පැත්තත් අපි ගණනය කරන්න ගියොත් මෙයාගේ මැද්දේ ඉඳලා මෙන්න මෙතන මැද්දට ඇන්දොත් රේඛාව මෙතන නතර වෙනවා. ඒ වගේම මෙයාගේ මධ්‍ය මෙතන ඉඳලා මෙතෙන්ට ඇන්දොත් මේ රේඛාවම අපිට ගෙනල්ලා ඕන නම් මෙතනින් අඳින්න පුළුවන්. එහෙම ඇන්දොත් නැවතත් මෙන්න මේ මධ්‍ය රේඛා දිගට මේ මධ්‍ය රේඛා දිග සමාන බව ඔබ හොඳින් තේරුම් ගන්න. එතකොට අපිට ලේසි මේ අගය අපි ගණනය කළා මේ පැත්තට. මේ අගය දෙකෙන් වැඩි කළාම අපිට පුළුවන් මේ අගයන් මේ මධ්‍ය රේඛා දිග වගේ දෙගුණයක් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම මේ මධ්‍ය රේඛා වගේ දිග වගේ දෙගුණයක් තමයි මෙතන තියෙන්නේ. ඒ හින්දා අපිට මේ අගයන් දෙක එකතු කරලා දෙකෙන් වැඩි කිරීමෙන් අපිට අවසාන පිළිතුර ලබා ගන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් 5යි 5යි 10න් බිඳුව ලියුව එකක් ඉතුරුයි. 7යි 7යි 14යි 1යි 15යි එකක් ඉතුරුයි. 9යි 10යි 3යි 13න් 3 ලියුවා එකක් ඉතුරුයි. 6යි 1යි 7යි 4යි 11යි 11350යි. එයා දෙකෙන් වැඩි කළොත් අපිට මුළු මධ්‍ය රේඛා දිග ගන්න පුළුවන්. මධ්‍ය රේඛා දිග අපිට එනවා 0.5 පසර 2 10යි 6යි 1යි 7යි 2යි 22700ක් කියලා අපිට මේ සැලැස්මේ මධ්‍ය රේඛා දිග පළවන ක්‍රමයට ගණනය කරන්න පුළුවන්. මම හිතනවා ඔබට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි බලමු කොහොමද මේ සැලැස්ම දෙවෙනි විදිහට හදන්නේ කියලා. ඒකට දෙවෙනි විදිහටත් මේ අගයම අපිට ගන්න පුළුවන්. අපි ගත්තොත් ඔබට දැන් තේරුම් ගන්න පුළුවන් මේ මධ්‍ය රේඛාව අපි කලින් ගණනය කරපු විදිහටම මේ මධ්‍යයේ ඉඳලා මේ මධ්‍යයට තියෙන දිගම තමයි මේ මධ්‍යයේ ඉඳලා මේ මධ්‍යයට තියෙන දිගත් මේ මධ්‍යයේ ඉඳලා මේ මධ්‍යයට තියෙන දිගත් එකතු කළාම අපිට ලැබෙනවා. ඒ වගේම අනිත් පැත්තත් ওই විදිහමයි. ඒ හින්දා අපිට පුළුවන් කලින් සිදු කරපු ආකාරයටම මෙයාගේ වට ප්‍රමාණය මුලින්ම ගණනය කරගන්න. ඒ සඳහා අපි තිරස්ව තියෙනවා 6600ක් 6600ක් සිරස්ව තියෙනවා 5200ක්. අපි මේ දෙන්න එකතු කරලා දෙකෙන් වැඩි කරොත් අපිට මෙයාගේ බාහිර වට ප්‍රමාණය ගන්න පුළුවන්. ඒත් අපිට මේ දෙන්න එකතු කළාම එනවා 0.8යි 6යි 5යි 11යි. මෙයා දෙකෙන් වැඩි කළාම අපිට වට ප්‍රමාණය එනවා. වට ප්‍රමාණය බාහිර වට ප්‍රමාණය බාහිර වට ප්‍රමාණය අපිට එනවා 0.0.0.0 8 වරක් 2 16න් 6 ලිව්වා එකක් ඉතුරුයි. දෙවරක් 1 2යි 1යි 3යි දෙවරක් 1 2 23600ක් කියලා එනවා. ඒතර අපිට මේකේ නැවත මුළු සඳහා අඩු කිරීමක් කරන්න ඕනේ. මම මේක වෙන පාටකින් පෙන්වන්නම්. එතකොට මෙතෙන්දී මේ අපි බාහිර වට ප්‍රමාණය හොයාගෙන තියෙන්නේ. එතකොට බාහිර වට ප්‍රමාණයෙන් මෙන්න මේ ප්‍රමාණය ඇතුළට තල්ලු වෙනවා. එතකොට මේ බිත්ති පළලින් භාගයක් සහ මේ බිත්ති පළලින් භාගයක් මෙතෙන්දී එක මුල්ලකදී අඩු වෙනවා. ඒ වගේ මුළු 1යි මෙතෙන්දිත් ඒ වගේ මුල්ලක් තියෙනවා 2යි. මේ වගේ මුල්ලක් මෙතන නිර්මාණය වෙනවා 3යි. ඒ වගේ මුල්ලක් මෙතනක් තියෙනවා 4යි. මේ වගේ මුල්ලක් මෙතෙන්ට එනවා 5යි. හැබැයි ඒ වගේ ඇතුල් පැත්තට තියෙන මුල්ලක් එහෙම නැත්නම් මේ අභ්‍යන්තර දෙස නිරාගිය මුළු එකක් තියෙනවා. බාහිර නිරාගිය මුළු 5ක් තියෙනවා. එහෙනම් මේකෙදි අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ ආකාරයට එහෙම නැත්නම් දෙවෙනි ක්‍රමයට මෙයාගේ මධ්‍ය රේඛාවෙන් සකස් කරද්දී පිටතට නිරලා තියෙන මුළු ගාණෙන් අභ්‍යන්තරයට නිරලා තියෙන මුළු ගාණ අඩු කිරීමෙන් ලැබෙන මුළු ප්‍රමාණයකට මේ එක මුල්ලකදී අපි සිදු කරන අඩු කිරීම එහෙම නැත්නම් දැන් අපි එක මුල්ලකදී අඩු කරන්නේ දෙකක් භාගයක් බිත්ති පළල. ඒ කියන්නේ 225ක්. ඒ වගේ ප්‍රමාණ කීයක් අඩු වෙනවද කියන එක තීරණය වෙන්නේ පිටතට නිරලා තියෙන මුළු ගාණෙන් ඇතුළට නිරාගිය මුළු ගාණ අඩු කරන. පිටත නිරපු මුළු තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි. ඇතුළට නිරපු මුළු එකක් තියෙනවා. එහෙනම් 5 ඍණ 1යි කියලා කියන්නේ
මුළු 4ක් තමයි මේකේ නැවත අපිට අඩු කිරීම සිදු කරන්න ඕනේ. එහෙනම් අපි නැවත අඩු කරනවා මෙහිදී මුළු සඳහා අඩු කිරීම කරනවා. අපි ලියනවා less මුළු සඳහා අඩු කිරීම මුළු සඳහා කියලා යන්නත් පුළුවන්. දැන් මුළු සඳහා අඩු කිරීම එක මුල්ලකදී මුළු 4ක් එනවා. දැන් මුළු 4 ආ විදිහට පැහැදිලි භාගයක් දෙකක් භාගයක් 225ක් විය යුතුයි. දෙකක් භාගයක් 225ක් විය යුතුයි. එතකොට අපිට පුළුවන් මෙයා සුළු කරගන්න. එතකොට දෙකට දෙක කැපෙනවා 225 ඒවා 4ක් කියලා කියන්නේ 900ක්. මෙයාගෙන් 900ක ප්‍රමාණය අඩු කරන්න වෙනවා. අපිට මෙයාගේ මධ්‍ය රේඛා දිග්ගණනය කරන්න අපි බලමු කලින් පිටතරම ලැබෙනවද කියලා. 6න් 9ක් බෑ 16න් 9ක් 7යි 22700යි. අපිට කලින් ලැබුණු පිළිතුරම ලැබෙනවා 22700ක් කියලා. එතන මෙයා ගන්නේ සෙන්ඩර් ලයින් ලෙන්ත් එක. එතන මේ සාමාන්‍ය QS වලදී අපි සෙන්ඩර් ලයින් එක ලියා දක්වන්නේ මේ විදිහට C අකුර මැද්දෙන් L අකුරක් වෙනවා. විභාගදී මධ්‍ය රේඛාව කිලිමකට කමක් නැහැ. සංකේත සමහර විට ඔබගේ පරීක්ෂකයා අඳුරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ වඩා හොඳයි මධ්‍ය රේඛාව කියලා ලියනවා. නමුත් ප්‍රමාණ සමීක්ෂණය හදාරපු කෙනෙක් නම් ඔබේ විදුලිපත් පරීක්ෂකයා මේ හොඳින් දන්නවා. ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් වඩා හොඳයි මධ්‍ය රේඛා දිග කියලා සඳහන් කරන්න. එතකොට මධ්‍ය රේඛා දිග 22700ක් බවට ඔබට පිළිතුර ලැබෙනවා. ඊළඟට බලමු දුවේ පුතේ අපි කොහොමද තවත් සැලැස්මක මධ්‍ය රේඛා දිග ගණනය කරන්නේ කියලා. ඊළඟට තියෙන සැලැස්ම ගත්තහම ටිකක් සුවිශේෂී සැලැස්මක්. එතකොට මේ සැලැස්මේ ඔබට පේනවා මධ්‍ය රේඛා දිග ගණනය කරන්න ගියොත් මෙන්න මේකේ මධ්‍ය රේඛාව අපිට ගණනය කරන්න පුළුවන් මේ මධ්‍යයේ සිට මේ මධ්‍යය දක්වා. ඇඳලා පෙන්නුවොත් මේ මධ්‍ය රේඛා දිග 7000 කියන අගේ පාවිච්චි කරලා සකස් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ මධ්‍යයේ ඉඳලා මේ බිත්තියේ මධ්‍යය දක්වා දිගත් මේ බිත්තියේ මධ්‍යයේ සිට මේ බිත්තියේ මධ්‍යය දක්වා දිගත් හොඳට බලා ගන්න. මේ බිත්තියේ මධ්‍යයේ සිට මේ බිත්තියේ මධ්‍ය දක්වා දිගත් කියන මේ දිගවල් තුන එකතු කළොත් එහෙම නැත්නම් මේ මැද්දේ තියෙන දිග මෙතෙන්ට අපි ෂිප් කළොත් මෙන්න මෙයා මෙහෙම සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ මේ මධ්‍ය රේඛා දිගටම මේ මධ්‍ය රේඛා දිග සමාන වෙනවා. ඒ වගේම මේ දිග අතට අපිට මධ්‍ය රේඛා දිග මේ විදිහට ගන්න පුළුවන්. ඒ වගේම පළල පැත්තට අපි බලමු ඊළඟට. මම දිග පැත්ත හදලා ඉන්නම්. එතකොට අපි ගත්තොත් මේ පැත්තට තියෙනවා තිරස් පැත්තට 7000ක්. අපි එයාව මධ්‍ය රේඛාවට පත් කරන්න මෙයාගේ බාහිර මිනුම දීලා තියෙන හින්දා මෙතන බිත්තියේ පළලින් භාගෙකුත් මෙතෙන්දි බිත්තියේ පළලින් භාගෙකුත් අඩු කරන්න වෙනවා. එහෙනම් අපි අඩු කරනවා less දෙකක් භාගයක් 225. එතකොට මේක සුළු කළාම අපිට එනවා පුතේ දෙකට දෙක කැපිලා ගියාම 225ක් මෙයාගෙන් අඩු කරන්න කියලා. ඒත් මෙයාගෙන් 225ක් අඩු කළාම අපිට පිළිතුර ලැබෙනවා 10න් 5ක් 5යි 10න් 5ක් 5යි 9න් 2ක් 7යි 9න් 2ක් 7යි 6යි 6675යි මේ රේඛාවේ දිග. මේ රේඛාවත් ඒ දිගටම සමාන හින්දා අපිට ඕනම් මෙතෙන්දිම දෙකෙන් වැඩි කරලා ඉදිරියට දාන්න පුළුවන්. එතකොට දෙකෙන් වැඩි කරලා අපි ඉදිරියට දානවා. දෙකෙන් වැඩි කිරීමට ඇලගිර දාන්නේ. දෙවරක් 5 10න් බිඳුව ලිව්වා. එකක් ඉතුරුයි. 4 2 14 1යි 15න් 15 එකක් ඉතුරුයි. 4 2 14 1යි 15යි එකක් ඉතුරුයි. 6 වර 2 12 1යි 13යි. 13550ක් වෙනවා. මේ රේඛාවෙත් මේ මධ්‍ය රේඛා කොටසෙත් එකතුව. ඊළඟට අපිට ගන්න පුළුවන් සිරස් දිශාවට. සිරස් දිශාව ගත්තොත් ඔබට පේනවා මෙතන මේ බිත්තියේ මධ්‍යයේ සිට මේ බිත්තියේ මධ්‍ය දක්වා දිග අපට ඍජුවම ගණනය කරන්න පුළුවන්. ඒ වගේම ඒ දිගට කිසිම ගැටලුවක් නැතිව මේ මධ්‍යයේ සිට මේ මධ්‍යයට තියෙන දිගත් සමාන වෙනවා. ඒ කියන්නේ එක පැත්තකින් හොයලා එක දෙකෙන් වැඩි කළාම මේ කොළ පාටින් මම ලකුණු කරන රේඛා දෙකේ දිග අපිට ගණනය කරගන්න පුළුවන්. හැබැයි
මෙම සැලැස්මේ අභ්‍යන්තරයට නිරාගිය කොටස සකස් වෙලා තියෙන්නේ මුල්ලකට නොවන නිසා මැද්දෙන් මේ නිරා යෑම සිදු වී තියෙන නිසා අපිට සිද්ධ වෙනවා මෙන්න මේ බිත්ති කොටස සහ මෙන්න මේ බිත්ති කොටස සඳහා වන සිරස් මධ්‍ය රේඛා දිග මේ මධ්‍ය රේඛා මිනුමට අමතර වශයෙන් එකතු කරගන්න. ඒක තමයි මේ මධ්‍ය රේඛා දිග ගණනය කිරීමේදී තියෙන සුවිශේෂීතාවය වෙන්නේ. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. අපි ගත්තොත් සිරස් දිශාවට අපි මුලින්ම මේ රේඛා දෙකේ දිග හදාගමු. ඒකට 4500ක් තියෙනවා පුතේ. 4500යි. ඊළඟට එයාගෙන් අපි අඩු කරනවා මේ මුල්ලේදී 225න් භාගයක්. ඒ වගේම මේ මුල්ලේදී 225න් භාගයක්. එහෙමනම් අපි ලියනවා less 2ක් භාගයක් 225. එතකොට අපිට එනවා දුවේ පුතේ පිළිතුර මෙයාගෙන් අඩු කරන්න කියලා 225. මෙයාගෙන් 225ක් අඩු කළාම අපිට පිළිතුර ලැබෙනවා 10න් 5ක් 5යි 9න් 2ක් 7යි 4න් 2ක් 2යි 4යි 4275යි කියලා. 4275යි කියලා. මම මෙතනින් ලියා ගන්න 4275යි කියලා. ඊට අමතරව දැන් ඔබට පේනවා මෙන්න මේ දිග කොටස අපි එකතු කරන්න ඕනේ. මම ඒ සඳහා වෙන වර්ණයක් ගන්නම්. ඒත් අපිට ඕනේ මෙන්න මෙතන මැද්දේ ඉඳලා මෙන්න මෙතන මැද්දට තියෙන දිග හොයාගන්න. අපිට පේනවා මේ මධ්‍ය රේඛා මිනුම දෙද්දි දීලා තියෙන්නේ මේ බිත්තියේ අභ්‍යන්තරයේ සිට මේ බිත්තියේ අභ්‍යන්තරය බාහිර අභ්‍යන්තර පැත්තෙන් බැලුවොත් එimhe බාහිර කෙළවර දක්වන්න. නැත්තම් මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට දිග 1500යි. ඒ වගේම එළියෙන් ගත්තත් මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දිග 1500යි. අපිට ඕනනම් මේක හදන්න පුළුවන්. මෙතන ඉඳලා මේ එළියටම තියෙන බාහිර මිනුම ගන්න පුළුවන්. 1500ට තව 225ක් එකතු කරලා 1500ට 225ක් එකතු කරලා එන උත්තරේ අපිට නැවත මෙයා මැදට ගේන 25න් භාගයකුත් මෙයා මැදට ගේන 25න් භාගයකුත් අඩු කළාම මෙයාගෙන් නැවත මේ එන පිළිතුරෙන් 225ක් අපිට අඩු කරන්න වෙනවා. එතකොට ඒක තේරුමක් නැහැ ඔබට පේනවා. ඒක සුළු කළාම නැවත පිළිතුර එන්නේ 1500ක් කියලා. ඒ නිසා අපිට මේ වගේ අවස්ථාවක මේ අභ්‍යන්තර බිත්තියේ ඉඳලා මෙයාගේ බාහිර දක්වා මිනුම දීලා තියෙනවා. එහෙම නැත්නම් මෙයාගේ බාහිර ඉඳලා මෙයාගේ අභ්‍යන්තරය දක්වා මිනුම දීලා තියෙනවා නම් මේ වගේ මුල්ලකදී අපිට එයාගේ ඍජුවම එකතු කරන්නට හැකියාව තියෙනවා. ඒත් ඔබ සැලකිලිමත් වෙන්න මිනුම සමහර වෙලාවට ඔබට දීලා තියෙන පුළුවන් මෙතන ඉඳලා මෙතෙන්ට කියලා. එහෙම නැතුව සමහර අවස්ථාවල දීලා තියෙන පුළුවන් මේක මෙතනින් රේඛාවක් නැදලා මෙතන ඉඳලා මෙතෙන්ට 1500 කියලා. එහෙම වුණොත් ඔබට සිද්ධ වෙනවා මෙතෙන්ට 225න් භාගයකුත් මෙතෙන්ට 225න් භාගයකුත් එකතු කරන්න. නමුත් මේ සැලැස්ම එහෙම කරන්න වෙන්නේ නැහැ. අපිට කෙලින්ම 1500ක් තමයි මෙයාට එකතු කරන්න වෙන්නේ. මොකද මේ පැත්තට මෙයා 225න් භාගයක් අඩු වෙන්න ඕනේ මධ්‍ය රේඛාවට පත් කරන්න. මෙතෙන්දි 225න් භාගයක් එකතු වෙන්න ඕනේ මෙයාගේ මධ්‍ය රේඛාවට පත් කරන්න. භාගයක් 225න් භාගයක් අඩු වෙනවා. 225න් භාගයක් එකතු වෙනවා පුතේ. එහෙනම් අවසාන වශයෙන් පිළිතුර 1500ම වෙනවා. එහෙනම් මෙයාට තව අපි 1500ක් එකතු කරනවා. මෙයාට අපි තව 1500ක් එකතු කරනවා. මෙයාට අපි 1500ක් එකතු කරනවා. එතකොට අපිට එන උත්තරේ මෙතෙන්ට එනවා තව 1500ක් සිරස් දිශාවට. ඒ වගේම එකක් මෙතෙන්ටත් එනවා. ඒතර අවසාන වශයෙන් දෙකෙන් වැඩි කරන්න පුළුවන්. මේ දෙකම එකට කරලා මේ දිගටයි මේ දිගයි එකතු කරන එක දෙකෙන් වැඩි කරලා අපිට සම්පූර්ණ උත්තරේ ගන්න පුළුවන්. 5යි 7යි 7යි 5යි. එතකොට මෙයා දෙකෙන් වැඩි කළොත් එහෙනම් පුතේ අපිට ගන්න පුළුවන්. එතකොට මෙයයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙයයි යන දෙකෙන් වැඩි කරනවා සම්මිතිකින්ද 5 5 10 මින්දුලි එකක් ඉතුරුයි. 4 2 14 එකයි 15 15 එකක් ඉතුරුයි. 4 2 14 එකයි 15 15 එකක් ඉතුරුයි. 5 2 10 එකයි 11යි. මේ දිගවල දෙක එකතු කළාම අපිට වෙනවා පිළිතුර 0යි 5යි 5යි 10 මින්දුලි එකක් ඉතුරුයි. 5යි 1යි 6යි 6යි 5යි 11යි කිලි එකක් ඉතුරුයි. එකක් ඉතුරුයි 3යි 1යි 4යි 1යි 5යි 1යි 1යි 2යි 25100ක් කියලා එනවා අපේ මධ්‍ය රේඛා දිග. පැහැදිලි ඇති කියලා මම හිතනවා මෙම මධ්‍ය රේඛා දිග ගණනය කිරීම. අපිට මේකේ අනිත් ක්‍රමයට හදන්නත් පුළුවන්. ඒ ක්‍රමයට හැදුවත් අපිට අවසාන වශයෙන් මේ කොළ පාටින් මම රවුම් කරපු බිත්ති දෙක
දිග ප්‍රමාණය එකතු කරන්න වෙනවා. අපිට අනිත් විදිහට මම හදලා පෙන්නන්නම්. එතෙන්දී ඔබට පේනවා මොකද වෙන්නේ කියලා. එතකොට මෙයාගේ පිටතට විහිදිච්ච මුළු තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක්. පිටතට විහිදිච්ච මුළු 6ක් තියෙනවා. ඇතුළට විහිදිච්ච මුළු තියෙනවා 2ක්. එහෙනම් 6න් 2ක් අඩු කළාම අපිට නැවත එන්නේ 4යි. කලින් විදිහට මේක බාහිර වට ප්‍රමාණය ගණනය කරලා ඒකේ මුළු 4ක් සඳහා අඩු කිරීම කරලා ඊට අමතර වශයෙන් මේ 1500 මධ්‍ය බිත්ති කොටස් දෙක එකතු කරගත්තා නම් අපිට මෙයාගේ මධ්‍ය රේඛාව දෙවෙනි ක්‍රමයට සකස් කරගන්නත් පුළුවන්. දෙවෙනි ක්‍රමයට මම මෙතන හදලා පෙන්නන්නම් ඔබට. පෙළ පිළිතුරම ලැබිය යුතුයි. අපි ගන්නවා තිරස් දිග 7000යි සිරස් දිග 4500යි. මේ දෙන්න එකතු කරලා අපි දෙකෙන් වැඩි කරනවා. 0යි 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 5යි 7යි 4යි 11යි. මෙයා දෙකෙන් වැඩි කළාම අපිට එනවා බාහිර වට ප්‍රමාණය. බාහිර වට ප්‍රමාණය නවා අපිට 0යි 0යි පස්සරක් 2 10න් බිඳුවලිව එකක් ඉතුරුයි. දෙවරක් 1 2යි 1යි 3යි දෙවරක් 1 2යි 23000ක් කියලා එනවා. මේ 23000න් අපිට මුළු සඳහා අඩු කිරීමක් කරන්න වෙනවා. අපි අඩු කරනවා less මුළු සඳහා එක මුල්ලකදී බිත්තියේ පළලින් භාගයව 2ක් සහ මුළු 4ක් ලැබෙන නිසා සමස්ත මුළු ගාන 4ක් දෙකෙන් 2ක් භාගයක් බිත්ති පළල 225. එතකොට මෙයාගේ බිත්ති පළල 225. එතකොට දෙකට දෙක කැපිලා යනවා. 225න් 4ක් කියලා කියන්නේ මෙයාගෙන් 900ක් අඩු වෙනවා. එතකොට මෙයාගෙන් 900ක් අඩු වුණාම පුතේ අපිට එනවා පිළිතුර 0යි 0යි 10න් 9ක් 1යි 22100ක් කියලා. හැබැයි මෙයාට අමතක කරන්න එපා මෙයාගේ මධ්‍ය තව එකතු කරන්න කොටස් දෙකක් එනවා. ඒ තමයි මේ 1500 බිත්තිය. එතන මෙයා මධ්‍යයට ගේන්න 1500න් 225න් භාගයක් අඩු වෙන්න ඕනේ. මෙතෙන්දී මධ්‍යයට ගේන්න 225න් භාගයක් එකතු වෙන්න ඕනේ. එකතු වෙන භාගය අඩු වෙන භාගයක් එපිට ගියාම තව 1500 ඒවා දෙකක් මේකට එකතු වෙන්න ඕනේ. අපි මෙයාට තව අමතර වශයෙන් එකතු කරනවා. දෙකක් 1500ක්. එතකොට සිරස්ස තව තියෙනවා දෙකක් 1500ක්. ඒ කියන්නේ මෙයාට එකතු වෙනවා තව 3000ක්. එතකොට අවසාන පිළිතුර මෙතන මම ලියන්න වෙන්නේ. මම මෙතනම ලියන්නම්. 0යි 0යි 1යි 3යි 2යි 5යි 2යි 25100 කියන පිළිතුර අපිට නැවතත් ලැබෙනවා නිවැරදි පිළිතුර විදිහට center line length එක විදිහට. මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා මෙම කොටස. ඊළඟට අපි කතා කරන්න යන්නේ දුවේ පුතේ කොහොමද සැලැස්මකට අදාළව දැන් ඔබ බැලුවා මේ සැලසුම් සියල්ලෙම තිබ්බේ බාහිර බිත්ති විතරයි. නමුත් ඔබ නිවසක් ගත්තොත් නිවසේ අභ්‍යන්තර බිත්තිත් තිබෙනවා. එතන මේ බාහිර බිත්ති සහ අභ්‍යන්තර බිත්ති එකතු වුණු අවස්ථාවකදී නිර්මාණය වෙනවා ඉංග්‍රීසි. දැන් මේ වගේ බාහිර බිත්ති වල මම මෙහෙම රේඛා චිත්‍රයක් අඳුත් මේ වගේ බාහිර බිත්ති වලට මේ වගේ අපි ගෙවල් තුල කාමර වෙන් කරලා තියෙනවා. එතන මේ කාමර වෙන් කළාම මේ කාමර හමුවන අවස්ථාවලදී ඉංග්‍රීසි T අකුරේ හැඩයට සංධි නිර්මාණය වෙනවා. එතකොට එම සංධි නිසා අපේ මධ්‍ය රේඛා දිග ගණනය කිරීම තරමක් සංකීර්ණ වෙනවා. අපි බලමු කොහොමද T සංධි සඳහා මධ්‍ය රේඛා දිග ශෝධනය කරන ආකාරය තමයි අපි ඊළඟට කතා කරලා ඉන්න අනතුරු අපි බලමු කොහොමද අභ්‍යන්තර බිත්තිත් පවතින සැලැස්මක මධ්‍ය රේඛා දිග ගණනය කරන්නේ කියලා. හරි දුවේ පුතේ අපි බලමු කොහොමද මේ මධ්‍ය රේඛා දිග T සංධියක් සඳහා ශෝධනය කරන්න කියලා. ඔබට මම කලින් සඳහන් කළා මේ වගේ සැලැස්මක අභ්‍යන්තර බිත්ති වෙන් කිරීමක් සිදු වෙන අවස්ථාවේදී මේ අභ්‍යන්තර බිත්තිය සහ බාහිර බිත්තිය හමුවන ස්ථානවල හෝ දැන් මේ පැත්තට බිත්තියක් දැම්මොත් මේ අභ්‍යන්තර බිත්තියක් එක්කත් මුණ ගැසෙනවනේ. මේ වගේ ස්ථානවල නිර්මාණය වෙනවා T සංධි. අපි මේවට කියනවා බාහිර බිත්ති. මේවට අපි කියනවා අභ්‍යන්තර බිත්ති කියලා.
මේ අභ්‍යන්තර බිත්ති සහ බාහිර බිත්ති හමු වන ස්ථානවල සහ අභ්‍යන්තර බිත්ති සමග හමු වන ස්ථානවලදී නිර්මාණය වෙනවා T සංදි. ඒ වගේ T සංදියකදී අපි කොහොමද මධ්‍ය රේඛා දිග ගණනය කරන්න කියන එක තමයි මෙතෙන්දි බලන්න. ඊට දුවේ පුතේ පොඩ්ඩක් බලන්න මේ මම එක T සංදියක් අරගෙන තියෙනවා. ඊට අපි මුලින්ම මේ ගොඩනැගිල්ලේ බාහිර මධ්‍ය රේඛා දිග ගණනය කරනවා කියලා සැලකුවොත් අපි බාහිර මධ්‍ය රේඛා දිග ගණනය කරද්දී මේ මධ්‍ය රේඛා වටේම දිග අපි ගණනය කරලා තියෙනවා. හැබැයි ඒ මධ්‍ය රේඛා දිග භාවිතා කරලා අපි හිතමු මේ බිත්තියක් බඳින්න තියෙනවා කියලා. එතකොට මේකේ බිත්තිය මේ විදිහට අපි බැඳගෙන යනවා. ඒ බිත්තිය බඳින්න තියෙන ප්‍රමාණය අපි මේ විදිහට බැඳලා අවසන් කරනවා. හැබැයි අපි මේ මධ්‍ය රේඛා දිග භාවිතා කරන්නේ ගොඩනැගිල්ලට අදාළ මිනුම් ලබා ගන්න. එතකොට මේ අභ්‍යන්තර බිත්තිය සඳහාත් අපි ලබාගෙන තියෙනවා මධ්‍ය රේඛා දිග. ඒ මධ්‍ය රේඛා දිග භාවිතා කරලා අපි නැවත මේ අභ්‍යන්තර බිත්ති බැඳගෙන එන ප්‍රමාණය ගණනය කළොත් ඔබට පේනවා මේ අභ්‍යන්තර බිත්තිය බැඳගෙන එද්දී මෙන්න මේ සීමාවේදී නැවත බිත්තිය බඳින්න දෙයක් නැහැ. නමුත් මධ්‍ය රේඛාව භාවිතා කරලා අපි අභ්‍යන්තර මධ්‍ය රේඛාව භාවිතා කරලා මේක ගණනය කළොත් අපිට දෝෂයක් ඇති වෙනවා. මොකක්ද? මේ ස්ථානයේ බිත්තිය නැවත බඳින විදිහට තමයි අපි ගණනය කිරීම කරලා තියෙන්නේ. මේ විශාල ප්‍රමාණයේ ඉදි කිරීමක් වුණොත් මේක සැලකිය යුතු අගයක් වෙනවා. මොකද බිත්තියේ පළලින් භාගයක් වගේ T සංදි 50ක් විතර තිබ්බොත් ලොකු ප්‍රමාණයකට අපි වැඩිපුර ගෙවීමක් කරනවා. ඒ නිසා අපේ ගණනය කිරීම නිවැරදි කර ගැනීම සඳහා අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග ගණනය කරලා ඊට එය භාවිතා කරලා අපි යම්කිසි මිනුමක් ලබා ගනිද්දී මේ හමුවන T සංදිවලදී ඒ අභ්‍යන්තර බිත්ති මධ්‍ය රේඛා මිනුමේ මෙන්න මේ කොටස නැත්නම් මේ සම්බන්ධ වන ව්‍යුහයේ පළලින් අඩක ප්‍රමාණය ඉවත් කරන්න ඕනේ අපේ ගණනය කිරීම වල නිවැරදිතාවය තහවුරු කිරීම සඳහා. එhmenan හැම විටම මතක තබා ගන්න T සංදියකදී ඒ T සංදිය මුණ ගැහෙන අනිත් බිත්තියේ බොහෝ විට මේක අභ්‍යන්තර බිත්තියක් බාහිර බිත්තියකට සම්බන්ධ වෙන අවස්ථාවක් විය හැකි. ඔබේ විභාග ප්‍රශ්න පත්‍රයේ මේ දක්වා අහලා තියෙන මේ වගේ අවස්ථා පමණයි. එතකොට අභ්‍යන්තර බිත්තියක් බාහිර බිත්තියත් එක්ක සම්බන්ධ වෙන වෙලාවේ ඒකට අදාළව අපි ගණනය කරගන්න ලද මධ්‍ය රේඛා මිනුම් වලින් යම්කිසි ගණනය කිරීමක් කරනවා නම් එහිදී අපිට සිද්ධ වෙනවා අභ්‍යන්තර බිත්තියට ගණනය කරපු මධ්‍ය රේඛා මිනුමේ මේ සම්බන්ධ වෙන බිත්තියේ පළලින් අඩක ප්‍රමාණය එක් T සංදියක් සඳහා අඩු කරන්න. අපි ඒක හඳුන්වනවා T සංදි සඳහා ශෝධනය සිදු කරනවා කියලා. එබ නිසා ඒ වගේම යම්කිසි සැලැස්මක මේ වගේ T සංදියක් හම්බ වෙන්න පුළුවන් අභ්‍යන්තර බිත්තියක් හම්බ වන ස්ථානයකදී. එතකොට අපි මේ අභ්‍යන්තර බිත්තිය ගණනය කරද්දී මධ්‍ය රේඛාව ඇසුරෙන් මේ බිත්තිය බැඳලා තිබ්බොත් මේකේ මේ බිත්තිය මෙතන සම්බන්ධ වෙද්දී මේ අභ්‍යන්තර බිත්තිය කියන අපි හිතමු දැන් මේ මධ්‍ය රේඛා දිග අපි ගණනය කරලා මුළු බිත්තිය බැඳන් ගියොත් එහෙම ඔබට පේනවා මේ බිත්තියේ මධ්‍ය රේඛාව දිගේ බැඳන් ඉද්දි මෙතනින් නතර කරන්න ඕනේ මේ ප්‍රමාණය බඳින්න ඕනේ නැහැ. එතකොට ඒකෙදිත් අපිට මේ අඩු කිරීම කරන්න වෙනවා. ඒකයි මම කිව්වේ අභ්‍යන්තර බිත්ති දෙකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අභ්‍යන්තර බිත්තියක් බාහිර බිත්තියක් මුණ ගැසෙන අවස්ථාවකදී එම බිත්තිය අපි සම්බන්ධ වන බිත්තියේ අඩක ප්‍රමාණයෙන් එම බිත්තියේ මධ්‍ය රේඛා දිගින් අඩු කිරීමක් සිදු කළ යුතුයි. අපි ඒක හඳුන්වනවා මධ්‍ය රේඛා දිග සඳහා ශෝධනය කියලා. එතකොට අපි පැහැදිලි කරපු දෙයට තමයි මේකේ සඳහන් කරලා තියෙන්නේ. පළමුව බාහිර මධ්‍ය රේඛාව ඇසුරින් ගණනය කළ දිග අනුව කාණුවක් කපලා තියෙනවා කියලා හිතුවොත් දැන් මේ වගේ T සංදියක් හැදෙන තැනක අපි බාහිර මධ්‍ය රේඛාව අපි මේක බාහිර බිත්තිය කියලා හිතමු. මේක ඇවිල්ලා බාහිර බිත්තිය. මේක ඇවිල්ලා අභ්‍යන්තර බිත්තිය. අභ්‍යන්තර කාණුවක් කියලා හිතමු. අභ්‍යන්තර කාණුව. මේක අභ්‍යන්තර. එතකොට පළමුව බාහිර මධ්‍ය රේඛාව ඇසුරෙන් ගණනය කළ දිග අනුව අපි කාණුවක් කපලා තියෙනවා නම් එතකොට අපි මේ කාණුව මේ හරහා මෙහෙම දිගටම කපාගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට මේ මධ්‍ය රේඛා දිගේ වැරදක් නැහැ. හැබැයි අපි අනිත් මධ්‍ය රේඛා දිග අපි ගණනය කරන්නේ මේ මධ්‍ය රේඛාවේ ඉඳලා තමයි ඊළඟ දිග ගණනය කරන්නේ. හැබැයි මේ මධ්‍ය රේඛාව දිගේ අපි නැවත කාණුව කපාගෙන එද්දී මම මේ කොටු කරලා දක්වන ප්‍රදේශයේ නැවත කාණුවක් කපන්න ඉතුරු වෙලා නැහැ. ඒ නිසා අපිට මේ මිනුම
මේකෙන් අඩු කරන්න වෙනවා මේ අභ්‍යන්තර මධ්‍ය රේඛා මිනුමින්. ඒතර මෙතෙන්දී ඔබට පැහැදිලි කරලා දෙනවා සංධියකදී අභ්‍යන්තර වැඩාංගයක් බාහිර වැඩාංගයකට සම්බන්ධ වීමේදී බාහිර වැඩාංගයේ පළලින් අඩක දිග ප්‍රමාණයක් එනතම් බාහිර සම්බන්ධ වෙන ව්‍යුහයේ පළලින් අඩක දිග ප්‍රමාණයක් අභ්‍යන්තර මධ්‍ය රේඛා දිගින් අඩු කරන්න ඕනේ. අභ්‍යන්තර මධ්‍ය රේඛා දිගෙන් සැලැස්මේ පවතින සියලුම T සංධි සඳහා මෙසේ අඩු කිරීම කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි සැලැස්මක මධ්‍ය රේඛා දිග ගණනය කරද්දී බාහිර බිත්ති සඳහා මධ්‍ය රේඛා දිග වෙනමත් අභ්‍යන්තර බිත්ති සඳහා මධ්‍ය රේඛා දිග වෙනමත් වශයෙන් වෙන වෙනම තමයි ගණනය කිරීම කරන්නේ. එහිදී සාමාන්‍යයෙන් අපි මධ්‍ය රේඛා අභ්‍යන්තර මධ්‍ය රේඛා මිනුමෙන් තමයි T සංධි සඳහා අඩු කිරීම කරන්නේ. නමුත් ඔබ යම් එකම බිත්ති ඝනකමක් තියෙන සැලැස්මකදී ඔබට පුළුවන් අභ්‍යන්තර බිත්ති සහ බාහිර බිත්ති දෙකම එකතු කරලා මුළු මධ්‍ය රේඛා දිග ගණනය කරන්න. ඒක වඩා සාධාරණ ක්‍රමයක් නොවුනත් ඒ ආකාරයෙන් සකස් කරන්නත් පුළුවන්. එහෙම කළොත් මුළු මධ්‍ය රේඛා මිනුමෙනුත් මේ T සංධි සඳහා ඒ සැලැස්මේ තිබ T සංධි වලට අදාළව අඩු කිරීමක් කරන්න ඕනේ. ඒ සම්බන්ධ වන ව්‍යුහවල පළලින් අඩක ප්‍රමාණයක් T සංධි ගණනින් වැඩි කරලා මුළු මධ්‍ය රේඛා මිනුමෙන් අඩු කරන්න ඕනේ. ඒතර මම මෙහිදී වඩා නිවැරදි ක්‍රමයට තමයි ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. ඒතර ඔබට විභාගෙදී මුළු මධ්‍ය රේඛා දිග හදලා ලකුණු කියන්නේ අභ්‍යන්තර මධ්‍ය රේඛා දිගත් අභ්‍යන්තර මධ්‍ය රේඛා දිගත් එකට එකතු කරලා ගණනය කිරීම කරලා ඒකෙන් T සංධි අඩු කිරීම කරන්නත් පුළුවන්. ඒකටත් ලකුණු ලබා දීලා තියෙනවා. නමුත් යම් කිසි අවස්ථාවකදී බිත්ති පළල අසමාන සැලැස්මක් ඔබට දීලා තිබ්බ එක් වර්ෂයක එහිදී ඔබට මධ්‍ය රේඛාව භාවිතා කරලා T සංධි ශෝධනය කරන්න දීලා තිබෙන්නේ නැති නිසා ඔබට එහිදී ගැටලුවක් ඇති වුණේ නැහැ. නමුත් වඩා නිවැරදි ක්‍රමය තමයි බාහිර මධ්‍ය රේඛා මිනුම වෙනමත් අභ්‍යන්තර මධ්‍ය රේඛා මිනුම වෙනමත් ගණනය කිරීමේදී සැලකිල්ලට ගැනීම වඩාත් නිවැරදි වෙනවා. අපි බලමු කොහොමද සැලැස්මක මධ්‍ය රේඛා දිග ගණනය කරන්න කියලා. දැන් අපි කලින් කතා කරපු සැලැස්ම වලට වඩා වෙනස් සැලැස්මක් ඇවිල්ලා තියෙනවා. අපිට පේනවා මේකේ බාහිර බිත්ති තියෙනවා. ඒ වගේම ඊට අමතරව අභ්‍යන්තර බිත්තියකුත් තියෙනවා. ඒතර අපි මුලින්ම මේකේ බාහිර බිත්ති සහ අභ්‍යන්තර බිත්ති වල මධ්‍ය රේඛා මිනුම් සොයා ගන්න ඕනේ. මේ සැලැස්මේ බාහිර බිත්තියේ ඝනකම සහ අභ්‍යන්තර බිත්ති වල ඝනකමෙහි වෙනසක් නැහැ. දෙකම එකම ඝනකම තියෙන බිත්ති තියෙන්නේ. එතකොට 225ක් තමයි මෙයාගේ බිත්ති ඝනකම වෙන්නේ. එහෙනම් අපි හොයමු මෙයාගේ මධ්‍ය රේඛා මිනුම. ඒතර මම පළමු ආකාරයට හොයලා ඉන්නම් මුලින්ම. ඒතර අපි මුලින්ම ගන්නවා බාහිර මධ්‍ය රේඛා මිනුම ගණනය කරන්න යන්නේ. බාහිර මධ්‍ය රේඛා මිනුම තමයි හොයන්න යන්නේ. බාහිර මධ්‍ය රේඛා දිග. බාහිර මධ්‍ය රේඛා දිග හොයන්න ගියාම මේ පැත්තට තියෙනවා 3200ක්. ඊට පස්සේ මෙතෙන්දි මේ බිත්තියේ ඝනකම එකතු වෙන්න ඕනේ. තව 225ක් මෙයාට එකතු වෙන්න ඕනේ. ඊට අමතරව මේ පළල එකතු වෙන්න ඕනේ. එතකොට බාහිර දිග එනවා 2800ක් තව මෙයාට එකතු වෙන්න ඕනේ. එතකොට මුළු දිග එනවා. එකට එකතු කළම මෙතනට ගන්නම්. මේ පැත්තට මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන බාහිර දිග එනවා අපිට 5යි 2යි 2යි 6225යි. එතකොට මේ එන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දිග මෙයා සෙන්ටර් කරන්න මෙයාගෙන් 25න් භාගයක් සහ මෙතෙන්දි 25න් භාගයක් අඩු කරන්න ඕනේ. මම මෙතෙන්දි අඩු කරනවා 2ක් භාගයක් බිත්ති පළල 225. එතකොට දෙකට දෙක කැපෙනවා. එතකොට මෙයාගෙන් 225ක් අඩු වෙනවා. එතකොට අපිට එනවා 225ක් අඩු වෙනවා. එතකොට අපිට එනවා 6000ක් කියලා තිරස් පැත්තට මේ කොටස. මෙන්න මෙතන ඉඳලා මෙතන තියෙන මධ්‍ය රේඛා දිග. ඊට අපි ගත්තොත් එහෙම සිරස් දිශාවට කෙලිම තියෙනවා 3600ක්. මේ 3600න් අපි අඩු කරනවා මෙතෙන්දි 225න් භාගයක් සහ මෙතෙන්දි මේ බිත්ති පළලින් භාගයක් අඩු වෙන්න ඕනේ 225න් භාගයක්. එතකොට මෙතෙන්දි 225න් භාගය මෙතෙන් 225න් භාගයක් වුණාම මෙතන ඉඳලා මෙතෙන්ට මධ්‍ය රේඛා දිග අපිට හොයා ගන්න පුළුවන්. දැන් මෙයාගෙන් අඩු කරනව නැවතත් 2ක් භාගයක් 225ක්. එතකොට අපිට එනවා පිළිතුර 225ක් මෙයාගෙන් අඩු කරන්න කියලා. එතකොට අපිට එනවා මෙයාගේ 5යි 5යි
10න් 5ක් 5යි 9න් 2ක් 7යි 5න් 2ක් 3යි 3375යි මේ දෙකෙන් එකතු කරලා දෙකෙන් වැඩි කළාම මුළු මධ්‍ය රේඛා මිනුම ගණනය කරන්න අපිට පුළුවන්. එතකොට මෙතන එනවා 5යි මෙතෙන්ට එනවා 7යි මෙතන 6 10යි නේද? 3යි 6 3 9 9375 ඒක දෙකෙන් වැඩි කළාම අපිට මෙයාගේ බාහිර මධ්‍ය රේඛා දිග ගන්න පුළුවන්. එතකොට එනවා බාහිර මධ්‍ය රේඛා දිග 2 5 10න් බිඳුව ලිව්වා එකක් ඉතුරුයි 7 2 14 1යි 15න් 15 එකක් ඉතුරුයි 3 2 6යි 1යි 7යි එකක් ඉතුරුයි sorry 2 5 10න් බිඳුව ලිව්වා එකක් ඉතුරුයි 4 2 14 15 එකක් ඉතුරුයි 3 2 6යි 7යි 9 2 18යි 18750ක් කියලා එනවා මෙයාගේ බාහිර මධ්‍ය රේඛා දිග. ඒ වගේම මෙයාගේ අපි අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග හොයන්න ඕනේ. එතකොට දැන් අපි හොයාගෙන ඉවරයි. මෙයාගේ මෙන්න මේ ලකුණු කරන මධ්‍ය රේඛා දිග. මේක තමයි බාහිර මධ්‍ය රේඛා දිග වෙන්නේ. හැබැයි මේකේ ඉතුරුයි අපිට අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග හොයන්න ඕනේ. අභ්‍යන්තර මධ්‍ය රේඛාවේ දිග වෙන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දිග. එතකොට මේ අභ්‍යන්තර මධ්‍ය රේඛාවේ දිග වෙන්නේ මෙන්න මේ දිගටම සමාන වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග ගණනය කරන්න ගියොත් අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග ගත්තොත් එහෙම එනවා තිරස්ස තියෙනවා තිරස්ස අභ්‍යන්තර මධ්‍ය රේඛාවක් නැහැ සිරස්ස තියෙනවා අපි කලින් ගණනය කළ අගයක්ම තමයි ඉන්නේ මේ අගෙම තමයි ඉන්නේ අපි ලියන්න පුළුවන් as before describe කියලා කෙලින්ම 3600 100න් අපි අඩු කරලා ගත්ත උත්තරේ කීයද 3375 3375 අපි මේක කෙලින්ම ගන්න පුළුවන් 3375යි මේ ඇවිල්ලා අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග. බාහිර මධ්‍ය රේඛා දිග 18750යි අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග 3375ක් කියලා අපිට මෙහිදී ලැබෙනවා. ඊට මම හිතනවා පැහැදිලි ඇති කියලා මෙහි මධ්‍ය රේඛාව ගණනය කරපු ආකාරය ඔබට අපිට පුළුවන් මේකත් දෙවෙනි ක්‍රමයටත් හදන්න. එතකොට අපිට මේ ක්‍රම දෙකෙන්ම මේක සකස් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට සමහර අවස්ථාවලදී දුවේ පුතේ මේ අගයට මේ අගය එකතු කරලා මුළු මධ්‍ය රේඛා දිග කියලා හොයාගෙන ගණනය කිරීම කරනවා. නමුත් ඒක සාධාරණ වෙන්නේ නැහැ. එතකොට අපිට පේනවා මේ ගණනය කිරීම සිදු කරපු ආකාරය. මෙහි සඳහන් කරලා තියෙනවා 3200යි 225යි 2800යි 6225යි ආගේ මධ්‍ය රේඛාවට පත් කරන 225ක් අඩු කළා. එතකොට 6000යි. එතකොට 3600යි සිරස්ස එයාගෙන් 225ක් අඩු කරලා 3375යි. එතකොට බාහිර මධ්‍ය රේඛා දිග වෙන තියෙනවා 18750ක් විදිහට. එවංග අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග ගණනය කිරීමේදී පෙර සඳහන් කළ අගයම ඇවිල්ලා තියෙනවා 3375. එතකොට බිත්තිය සඳහා අපි මේ මධ්‍ය රේඛා දිග ශෝධනය කරනවා කියලා හැදුවොත් එහෙම අපි මේ ශෝධනය මම පැහැදිලි කරන්නම්. දැන් මේ ශෝධනය කිරීම සිදු කරන්නේ අතර මධ්‍ය රේඛා දිගින් නෙවෙයි. මධ්‍ය රේඛා දිගින් තමයි ශෝධනය කරන්නේ. ශෝධනය කිරීම අවශ්‍ය වන්නේ මේ මධ්‍ය රේඛා දිගක් භාවිතා කරලා අපි යම්කිසි වැඩාංගයක් සඳහා ගණනය කිරීමක් කරන විදිහට. උදාහරණයක් විදිහට මේ මධ්‍ය රේඛාව භාවිතා කරලා අපි බිත්ති බඳිනවා කියලා හිතමුකෝ. එතකොට මේ මුළු බිත්ති ගණනය කිරීමෙන් අභ්‍යන්තර මධ්‍ය රේඛාව සඳහා අභ්‍යන්තර බිත්ති සැලකද්දී ඒ බිත්තියෙන් අඩු වෙන්න ඕන ප්‍රමාණය තමයි අපි මේ හොයන්න යන්නේ. එතකොට අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග ඇවිල්ලා තියෙන අපිට 3375ක් කියලා. ඒකෙන් එහෙමනම් අපි T සංදි සඳහා අඩු කිරීමක් කරනවා. එතකොට මේ T සංදිය එක බිත්තියක් බැඳලා අනිත් බිත්තිය මැඩ සම්බන්ධ වෙද්දී මේ මෙන්න මේ කල්පිත ප්‍රමාණය අපිට බඳින්න වෙන්නේ නැහැ මධ්‍ය රේඛාව ඇතුළට. ඒ ප්‍රමාණය තමයි මේ අඩු කරන්නේ. ඒ සඳහා අඩු කිරීම වෙන්නේ එක T සංදියක් නම් තියෙන්නේ 225න්. එතකොට දැන් මේ වගේ මේ සැලැස්මේ නම් තිබ්බා T සංදි දෙකක් නේද? මෙතන එක T සංදියක් නිර්මාණය වෙනවා. මෙතෙන්දී තව T සංදියක් නිර්මාණය වෙනවා. එහෙනම් මේකෙදී අඩු වෙන්න ඕනේ අභ්‍යන්තර මධ්‍ය රේඛාවෙන් T සංදි දෙකක් සඳහා. එතකොට ඒකයි මෙතන දෙකක් එක T සංදියක් සඳහා අඩු වෙන්නේ. සම්බන්ධ වන එක්කෙනාගේ පළල B නම් B වලින් භාගයක්. B වලින් භාගයක්. B වලින් භාගයක් අඩු වෙන්න ඕනේ. එතකොට සම්බන්ධ වෙන්නේ 225 බිත් එකට. ඒ හින්දා 225න් භාගයක් අඩු වෙනවා.
t සඳහා අඩු කිරීම t සඳි තියෙනවා දෙකක් 2 numbers. එහෙනම් මේ t සඳි දෙක සඳහා කියන එක තමයි මේ දෙකෙන් සඳහන් වෙන්නේ. එතකොට දෙකක් භාගයක් 225ක් කියන්නේ 225ක් මෙයාගෙන් අඩු වෙනවා. එතකොට බිත්ති සඳහා ශෝධිත අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග අපිට ලැබෙනවා. මෙයාගෙන් තවත් 225ක් අඩු කළාම 3000 5න් 5ක් 0යි 7න් 2ක් 5යි 3න් 2ක් 1යි 3150ක් විදිහට අපිට මෙයාගේ අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග බිත්තියේ ඉදි කිරීමට අදාළ මිනුම ගණනය කිරීමට අදාළව ශෝධනය කරගත්තා කියලා ලැබිලා තියෙනවා 3150ක් කියලා. එහෙනම් බිත්තියට අදාළ මිනුමක් ගණනය කරද්දී අපි ගන්නේ මේ බිත්තිය සඳහා ශෝධනය කරගත්ත අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග සහ බාහිර මධ්‍ය රේඛා සඳහා ලැබුණු අගය පාවිච්චි කළා තමයි අපි බිත්තියේ මිනුම ලබා ගන්න. මෙයයි ඔබට මේ තේරුම් ගන්න තිබෙන කාරණය වන්නේ. ඊළඟට අපි බලමු තවත් සැලැස්මක මධ්‍ය රේඛා දිග ගණනය කරන්නේ කොහොමද කියලා. එතකොට මම මේක දෙවෙනි ක්‍රමයට හදන්නම්. අපි කලින් එක හැදුවේ පළවෙනි ක්‍රමයට. මම මේක දෙවෙනි ක්‍රමයට හදන්නම්. එතකොට ඔබට පේනවා කලින් වගේම මෙයාගේ බාහිර වට ප්‍රමාණය අපිට හොයලා මුළු හතර සඳහා අඩු කළා මෙයා මධ්‍ය රේඛාවට ගේන්න පුළුවන්. එහෙනම් මම ඒ ක්‍රමයට තමයි දැන් මේ දෙවෙනි ක්‍රමය හදන්නේ. එහෙනම් මම මෙතෙන්දි ගන්නවා තිරස්ස තියෙනවා පුතේ. මේක එකපාරම අපිට ගන්න බෑ. මිනුම හදලා ගන්න වෙන්නේ 4500යි. කෙලින්ම සෙන්ටර් එකට තමයි මෙතන බාහිරට තමයි දීලා තියෙන්නේ. අපිට පේනවා මේ බිත්තියේ පල්ල මෙයාට එකතු වෙන්න ඕනේ. මෙතන බිත්තියේ පල්ලත් එකතු වෙන්න ඕනේ. මෙතන බිත්තියේ පල්ලත් එකතු වෙන්න ඕනේ. බාහිර දිග ගන්නවා නම් අපි කියන්නේ බාහිර දිග කියලා කියන්නේ මෙතනලා මෙතෙන්ට දිග ගන්නවා. එහෙනම් ඒ සඳහා අපි මොකද කරන්නේ? 4500ක් තිරස්ස තියෙනවා. එයාට තව 3000ක් එකතු වෙන්න ඕනේ. ඊට අමතරව 235ව 3ක් එකතු වෙන්න ඕනේ මේ බිත්ති 3 සඳහා. එහෙනම් අපි මෙයාට තව ඇඩ් කරනවා. ඇඩ් 3ක් 225. 220ක්. දැන් මේකේ අභ්‍යන්තර අරන් තියෙන 220ක් කියලා බිත්තියේ පල්ලේ වුණා 220ක්. කියන්නේ මෙයාට එකතු වෙනවා බිඳුවයි. දෙවරක් 3 6යි. දෙවරක් 2 දෙවරක් 3 6යි. 660ක් මෙයාට එකතු වෙනවා. එතකොට ඒ අගය අපි ඉදිරියට ගෙනියමු. ඒ අගය එනවා අපිට බිඳුවයි 6යි 6යි 5යි 11න් කලිව එකක් ඉතුරුයි 4යි 4යි 8යි 8160ක් එනවා තිරස්ස මෙතන ඉඳලා මෙතෙන්ට බාහිරින් මේ පැත්තෙන් එනවා බාහිරින් කෙලින්ම 4800ක් මේ පැත්තට තියෙනවා 4800ක් මේ දෙන්න එකතු කරලා දෙකෙන් වැඩි කළා නම් මුළු වට ප්‍රමාණය හොයන්න පුළුවන්. ඒකට බිඳුවයි 6යි 8යි 1යි 9යි 8යි 4යි 12යි 12960යි මෙයාගේ බාහිර වට ප්‍රමාණය. බාහිර මධ්‍ය රේඛාව නෙමෙයි වට ප්‍රමාණය. මෙයා මධ්‍ය රේඛාවට පත් කරන්න බිත්ති පළලින් භාගයව දෙකක් එක මුල්ලකට සහ ඒ විදිහට මුළු හතරට අඩු කිරීමක් කරන්න ඕනේ. නම් මම මෙයාගෙන් අඩු කරනවා. ලෙස් හතරක් එක මුල්ලකට 225න් භාගයව දෙකක් එනතම් බිත්ති පල්ලෙන් භාගයව දෙකක්. මේ බිත්ති පල්ල 220යි. එතකොට මෙයා කැපුවොත් එහෙම දෙකට දෙක කැපෙනවා. 220 ඒවා හතරක්. ඒ කියන්නේ මෙයාගෙන් අඩු වෙන්න ඕනේ බිඳුවයි 4 වරක් 2 8යි 4 වරක් 2 8යි 880ක් 880ක්. එතන මෙයාගෙන් 880ක් අඩු වුණොත් අපිට එනවා බාහිර මධ්‍ය රේඛා දිග කීයද කියලා. බාහිර මධ්‍ය රේඛා දිග කීයද කියලා. එතකොට බාහිර මධ්‍ය රේඛා දිග එනවා බිඳුවයි 6න් 8ක් බෑ 16න් 8ක් 8යි. මෙතන තියෙන 8යි 8න් 8ක් බිඳුවයි 12080යි කියලා. එතකොට මෙයාගේ අපි මේක දෙකෙන් වැඩි කරගන්න ඕනේ. බාහිර වට ප්‍රමාණය ගන්න නම් මෙයා දෙකෙන් වැඩි කරගන්න ඕනේ. දෙකෙන් වැඩි කරන්න අතපසු වුණා. අපි ඒක වැඩි කරලා යමු. ඊට මේ දෙක එකතු කළාම හම්බ වෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දිගයි මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දිගයි. ඒ වගේ පැති දෙකක් තියෙන හින්දා මෙයාගේ දෙකෙන් වැඩි කළ යුතුයි. ඊට මෙයා දෙකෙන් වැඩි කළාම අපිට එනවා බිඳුවයි 6 වරක් 2 12න් 2 ලිව එකක් ඉතුරුයි. 9 වරක් 2 18යි 1යි 19යි 19යි එකක් ඉතුරුයි. 7 වරක් 2 4 1යි 5යි 2යි 25290ක් 920ක් කියලා එනවා. බිඳුවයි 6 වරක් 2 12න් 2 ලිව එකක් ඉතුරුයි. 9 වරක් 2 18යි 19යි 9 ලිව එකක් ඉතුරුයි. 2 වරක් 2 4 1යි 5යි. දැන් මේ ඉන්නේ බාහිර
වට ප්‍රමාණය මෙයාගෙන් අඩු කරන්න ඕනේ මුළු සඳහා less මුළු සඳහා අඩු වෙනවා 4ක් 2ක් භාගයක් බිත්ති පළල ඇවිල්ලා 220යි. එතකොට 2කට 2 කැපිලා ගියාම 880ක් මෙයාගෙන් අඩු වෙන්න ඕනේ. බිඳුවයි 2ක් 4යි 2ක් 4යි. බිඳුවයි 12න් 8ක් 4යි 8න් 8ක් බිඳුවයි 25යි 25040යි කියලා එනවා අපිට මෙයාගේ බාහිර මධ්‍ය රේඛා දිග. මේ ඉන්නේ බාහිර මධ්‍ය රේඛා දිග 25040ක් කියලා එනවා. මෙයාගේ බාහිර මධ්‍ය රේඛා දිග 25920යි. යාගෙන් අඩු කළාම 8160යි 4500යි 3000යි 660යි එකතු කළා. එයාට එකතු කළා 4800ක්. එයා අපි වැඩි කළා දෙකෙන්. එතකොට අපිට ආවා 25920ක්. එයාගෙන් අඩු කළා මුළු සඳහා 880. ඊට වෙන 25040ක් අපිට පිළිතුරු ලැබිලා තියෙනවා. ඊළඟට අපිට පුළුවන් අභ්‍යන්තර බිත්තියේ මධ්‍ය රේඛා දිග මෙතන ඉඳලා මෙතන තියෙන ප්‍රමාණය හොයන්න. ඒක අපිට බොහොම ලේසියෙන් කරන්න පුළුවන්. මෙයාගේ බාහිර මිනිම 4800යි. යාගෙන් මෙතන 225න් භාගයක් සහ මෙතන 225න් භාගයක් අඩු වුණා නම් අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග ගත්ත හැකි. අභ්‍යන්තර බිත්ති තියෙන්නේ සිරස් දිශාවට පමණයි. එහෙනම් අපි ගත්ත හැකි ඊළඟට අපි අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග හොයනවා. අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග. ඒ සඳහා අපි කරන්නේ සිරස්ස තියෙනවා 4800ක්. එයාගෙන් අඩු කරනවා 2ක් භාගයක් බිත්ති පළල 220ක්. එතකොට 2කට 2 කැපිලා ගියාම මෙයාගෙන් 220ක් අඩු වෙනවා. 220ක් අඩු වෙනවා. 220ක් අඩු වෙනවා. එතකොට අපිට ලැබෙනවා 0.10න් 2ක් 8යි. මෙතන තියෙන්නේ 7යි 7න් 2ක් 5යි 7න් 2ක් 5යි 4යි 4580ක් කියලා එනවා. 4580ක් කියලා එනවා මෙයාගේ අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග. මධ්‍ය රේඛා දිග. මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. ඒතර මෙහි බිත්ති ඉදි කරන අවස්ථාවට අදාළව මේ අභ්‍යන්තර රේඛා දිග පාවිච්චි කරනවා නම් අපි ඒක ශෝධනය කරන්නේ කොහොමද කියලා ඊළඟට බලමු. ඊට බලලා පේනවා මේ සැලැස්මෙත් තියෙන්නේ t සංදි 2යි. එහෙනම් එක් t සංදියක් සඳහා මේ බිත්තිය ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ මේ බාහිරින් බඳින ලද බිත්තියට. ඒ හින්දා මේ සම්බන්ධ වෙන බිත්තියේ පළල b නම් එහෙම නැත්නම් 220 නම් එහින් භාගයක ප්‍රමාණයක් මේ අභ්‍යන්තර මධ්‍ය රේඛා දිගෙන් අඩු වෙන්න ඕනේ එක t සංදියකට. ඒතර t සංදි දෙකක් සඳහා සම්බන්ධ වෙන බිත්තියේ පළල එහෙම නැත්නම් 220න් භාගයව දෙකක් අඩු වෙන්න ඕනේ. අපි බලමු බිත්ති සඳහා කොහොමද මේක ශෝධනය කරන්නේ කියලා. 220 ගණකම බිත්ති සඳහා ශෝධනය කියලා අපි සටහන් කරමු. 220 ගණකම බිත්ති සඳහා මධ්‍ය රේඛා අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග ශෝධනය. අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග ශෝධනය. එතකොට අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග අපිට අවිලා තියෙනවා. අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග ආව අපිට කොච්චරක්ද? කලින් ගණනය කළා 4580ක් කියලා. 4580ක් කියලා. එයාගෙන් අඩු කරනවා අපි t සංදි සඳහා less t සංදි සඳහා මේක t සංදි තිබ්බ පුතේ කීයක්ද? දෙකක් 2 numbers එනතන t සංදි දෙකක් තිබ්බා. එහෙනම් t සංදි දෙකක් සඳහා අඩු වෙනවා. සම්බන්ධ වෙන බිත්තියේ පළල 220යි. 220න් භාගයේවා එක t සංදියකට 220න් භාගයක් අඩු වෙනවා. ඒ වගේ t සංදි දෙකක් සඳහා අඩු වෙනවා. එහෙනම් දෙකට දෙක කැපිලා ගියාම මෙයාගේ
තවත් 220ක ප්‍රමාණයක් අඩු වෙනවා. බිත්ති වලට අදාළ ගණනය කිරීම වලදී පාවිච්චි කිරීම සඳහා මේ අභ්‍යන්තර මධ්‍ය රේඛාදිග භාවිතා කරන මේ ශෝධනය කරගත්ත අගය ගන්න ඕනේ. එතකොට එනවා 0.8න් 2ක් 6යි 5න් 2ක් 3යි 4360ක් කියලා මේ ඉන්නේ බිත්ති ඉදිකිරීම සඳහා ශෝධිත අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග. ඔබට පැහැදිලි. ඒතර මේ සැලැස්මට අදාළව අභ්‍යන්තර බිත්ති වලට ඉදිකිරීමට අදාළ ප්‍රමාණය ගණනය කරද්දී සැලකිල්ලට ගන්නේ අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග නෙමෙයි. බිත්තිය සඳහා ශෝධනය කරගත්ත අභ්‍යන්තර මධ්‍ය රේඛා දිගත් අපි කලින් ගණනය කරගත්ත බාහිර මධ්‍ය රේඛා දිගත් කියන අගයන් දෙක තමයි පාවිච්චි කරන්නේ. මෙහි බිත්ති ඉදිකිරීමට අදාළ මුළු ගණනය කිරීම සිදු කරද්දී. අපි අවසාන වශයෙන් තවත් සැලැස්මක් අධ්‍යයනය කරමු. තරම සැලැස්මේ කොහොමද මධ්‍ය රේඛා දිග ගණනය කරන්නේ සහ අභ්‍යන්තර බිත්ති ඉදිකිරීමට අදාළව මධ්‍ය රේඛා දිග ශෝධනය කරන්නේ කෙසේද කියලා අපි විමසලා බලමු. ඊට අපිට බැලුමට පේනවා මේ සැලැස්මේ බාහිර බිත්තියේ ඝනකම 230ක් බවත් අභ්‍යන්තර බිත්තියේ ඝනකම 115ක් බවත් එහෙම නැත්නම් මේ බිත්ති පළල දෙක සමාන නොවන බව අපට පේනවා. නමුත් ඒ අපිට විශාල ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක ගැටලුවක් කරගන්න නැතුව අපිට මේ ගැටලුව හදන්න පුළුවන්. ඒත් අපි බලමු මේ සැලැස්මේ කොහොමද අභ්‍යන්තර සහ බාහිර මධ්‍ය රේඛා දිග ගණනය කරන්න කියලා. එතකොට මේ T සංදියක් සුවිශේෂී. මොකද බිත්ති පළල අසමාන වෙච්ච T සංදි දෙකක් සම්බන්ධ වෙන්නේ. නමුත් මේ අභ්‍යන්තර බිත්තිය ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ බාහිර බිත්තියත් එක්ක. එතකොට සම්බන්ධ වෙන විභවයේ පළලය 230ක් වෙනවා. එතන මෙතනත් සම්බන්ධ වෙන විභවයේ පළලය 230ක් තමයි වෙන්නේ. එතකොට මේකේ ඇත්තටම නම්බර්ස් වශයෙන් ගත්තොත් T සංදි දෙකක් තියෙනවා. මෙතන T සංදියක් තියෙනවා. මෙතන T සංදියක් තියෙනවා. අපි කලින් ඉගෙන ගත්ත විදිහටම අපිට මෙහි බාහිර මධ්‍ය රේඛා දිග ගණනය කරන්නත් පුළුවන්. ඒ වගේම අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග ගණනය කරන්නත් පුළුවන්. T සංදි ශෝධනයත් අපි සිදු කරන ආකාරය බලමු. කොහොමද මේක සිද්ධ කරන්නේ කියලා. හරි. ඉතින් අපි ගත්තොත් මුලින්ම බාහිර මධ්‍ය රේඛා දිග හොයමු. මම දෙවෙනි ක්‍රමයට යන්නම්. එතකොට මුලින්ම ගන්නවා තිරස්ස තියෙනවා පුතේ 5000ක්. සිරස්ස තියෙනවා 4000ක්. මේ දෙන්න එකතු කළාම අපිට එනවා 9000ක් කියලා. ඒ වගේ පැති දෙකක් තියෙනවා. අපි දැන් මේ ගත්තේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දිගයි, මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දිගයි. මේ පැත්තටත් තියෙනවා, මේ පැත්තටත් තියෙනවා. එහෙනම් මේක දෙකෙන් වැඩි කළාම අපිට මුළු වට ප්‍රමාණය, බාහිර වට ප්‍රමාණය හම්බ වෙනවා. එහෙනම් අපි ගන්නවා බාහිර වට ප්‍රමාණය. එතකොට බාහිර වට ප්‍රමාණය වෙනවා මේ වගේ දෙගුණයක්. 9 වරක් 2 18යි. එතකොට බාහිර වට ප්‍රමාණය 18000ක් කියලා අපිට එනවා. නම් මෙයාගේ අභ්‍යන්තර මධ්‍ය රේඛාව ගන්න එක මුල්ලකදී 225න් භාගයව දෙකක් අඩු වෙන්න ඕනේ මේ මුල්ල ඇතුළට ගේන්න මධ්‍ය බවට පත් කරන්න. එහෙනම් අපි මෙතෙන්දී බිත්තියේ පළල 230යි මේ වෙලාවේ. එහෙනම් 230න් භාගයව දෙකක් එක මුල්ලකදී අඩු කරන්න ඕනේ. අපි ලියනවා less less නැත්නම් මුළු සඳහා අඩු කිරීම කියලා සිංහලෙන් ලියන්නත් පුළුවන්. මුළු සඳහා අඩු වෙනවා. එක මුල්ලකදී සම්බන්ධ වන බිත්තිය නැත්නම් බිත්තියේ පළල 230යි 230න් භාගේ ඒව දෙකක් එක මුල්ලකට ඒ වගේ මුළු පුතේ 4ක් තියෙනවා. එහෙමනම් දෙකට දෙක කැපිලා ගියාම 4ක් 230ක් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 4ක් 230ක් කියන අපි වැඩි කළා දාමු. බිඳුවයි 4 වරක් 3 12න් 2 ලිව්වා එකක් ඉතුරුයි. 4 3 12න් 2 ලිව්වා එකක් ඉතුරුයි. දෙවරක් 4 8 1යි 9යි. 920ක ප්‍රමාණයක් මෙයාගෙන් අඩු කරන්න ඕනේ. 18 1000න් 920ක් අඩු කළාම බිඳුවයි 8යි බිඳුවයි 17යි නේ. 17080යි අපි බලමු හරිද කියලා. 16080යි නේ. 16080යි. 18000 අඩු කිරීම 920. එතකොට අපිට එනවා 17080යි කියන. පිළිතුර 17080යි. පිළිතුර 17080යි.
17080යි. මේ එන්නේ මොකක්ද? මේකේ බිත්ති පළල අසමාන නිසා අපිට මෙතෙන්දි බිත්තියේ පළල සඳහන් කරන්න වෙනවා. 230 මිලිමීටර් ඝනකම අභ්‍යන්තර බාහිර බිත්ති බාහිර මධ්‍ය රේඛා දිග. එතෙන්දී අනිවාර්යයෙන්ම බිත්තියේ පළල සඳහන් කරනවා. මොකද බිත්ති පළල වල දෙකක් තියෙනවා මේ සැලැස්මේ හින්දා. මේ එන්නේ 230ක් ඝනකම බාහිර බිත්තියේ මධ්‍ය රේඛා මිනුම. ඒ වගේම අභ්‍යන්තර බිත්තිය සඳහා මධ්‍ය රේඛාව ගණනය කරන්න ඕනේ. අපි ගන්නවා 115 මිලිමීටර් ඝනකම අභ්‍යන්තර බිත්ති මධ්‍ය රේඛා දිග හොයන්න යන්නේ. එතකොට ඒක හොයන්න නම් අපිට මේ බාහිර මධ්‍ය රේඛාව ගන්නෙද්දී අපි දන්නවා මෙතන ඉඳලා එළියට තිබ්බ 4000ක්. එහෙනම් මේකේ තියෙන්නේ සිරස් එකක් විතරයි. එහෙනම් අභ්‍යන්තර බිත්තියක් විදියට 4000යි. එයාගෙන් අඩු කරන්න ඕනේ මෙතෙන්දී බිත්ති පළලින් භාගයක් සහ මෙතෙන්දී බිත්ති පළලින් භාගයක් අඩු කරන්න ඕනේ. එතකොට අඩු වෙනවා 2 less 2ක් භාගයක් 230ක් මෙයා ඉන් 230 නෙමෙයි පළ 230 භාගයක් කියන්නේ 2ට 2 කැපෙනවා. එහෙනම් මෙයාගෙන් අඩු වෙනව කොච්චරක්ද? 230ක ප්‍රමාණයක්. මෙයාගෙන් අඩු වෙනවා පුතේ 230ක ප්‍රමාණයක්. එතකොට 4000න් 230ක් අඩු කළාම බිඳුවයි 10න් 3ක් 7යි 9න් 2ක් 7යි 3යි 3370ක් කියලා එනවා. එතන මෙතන ලියන්න ඕනේ 115 මිලිමීටර් ඝනකම අභ්‍යන්තර බිත්ති මධ්‍ය රේඛා දිග. දැන් ඔබට හොඳටම පැහැදිලි පුතේ අර අපි කලින් පාවිච්චි කළා වගේ එකම ඝනකම තියෙන බිත්තියකදී බාහිර මධ්‍ය රේඛා මිනුමත් අභ්‍යන්තර මධ්‍ය රේඛා මිනුමත් එකතු කරන්න පුළුවන් වුණාට බිත්තියේ ඝනකම අසමාන නම් අපිට ඒ විදිහට මධ්‍ය රේඛා මිනුම් දෙක එකතු කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඔබට සිද්ධ වෙනවා බාහිර බිත්තිය වෙනමත් අභ්‍යන්තර බිත්තිය වෙනමත් ගණනය කරන්න. සමහර සැලසුම් වල තියෙන්න පුළුවන් ඔබට විභාගෙදී එවැනි සැලසුමක් නොලැබෙන්න පුළුවන්. බාහිර බිත්තියක් ඝනකම් දෙකකින් සකස් කරපු බිත්ති තියෙන්න පුළුවන්. එතකොට ඒ ඝනකම අනුව අපිට බිත්තිවල මධ්‍ය රේඛාව ගණනය කරද්දී එක් ඝනකම් බිත්ති සඳහා වෙන වෙන මධ්‍ය රේඛා මිනුම ගණනය කිරීමටත් ඔබට සිද්ධ වෙනවා. නමුත් ඔබට විභාග මට්ටමේදී මේ දක්වා ඔබෙන් විමසලා තියෙන්නේ මේ අවස්ථාව පමණයි. බාහිර බිත්ති එක් ඝනකමකිනුත් අභ්‍යන්තර බිත්ති එක් ඝනකමකිනුත් තියෙන අවස්ථාවක් මට මතක විදිහට 2017 උසස් පෙළ ප්‍රශ්න පත්‍රය ඔබෙන් විමසලා තිබ්බා. ඒ නිසා අපි බලමු කොහොමද දැන් මේකේ T සංදි ශෝධනය කරන්නේ බිත්ති ඉදිකිරීම සඳහා මේ ගණනය කරගත්ත අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග භාවිතා කරනවා නම් කියලා. එහෙනම් අපි ගන්නවා බිත්ති ඉදිකිරීම සඳහා කොහොමද බිත්ති ඉදිකිරීම සඳහා අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග කොහොමද ශෝධනය කරන්නේ කියලා. අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග ශෝධනය. ඒ සඳහා මොකද කරන්නේ? අපි මුලින්ම ගන්නවා අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග. අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග වෙනවා පුතේ අපි ගණනය කරගත්ත 3770න් අපි අඩු කරනවා T සංදි සඳහා. අපි ලියනවා less T සංදි සඳහා. T සංදි කීයක් තියෙනවද මේ සැලැස්මේ? 1යි 2යි එමනම් 2 numbers. එහෙනම් එක T සංදියකදී සම්බන්ධ වෙන එක්කෙනා සම්බන්ධ වෙන්නේ මෙයාට මෙයාගේ පළල 230යි. 230න් භාගයව දෙකක් අඩු වෙන්න ඕනේ. 230න් භාගයක් අඩු වෙන්න ඕනේ එක T සංදියකට. සංදි දෙක සඳහා දෙකක් අඩු වෙන්න ඕනේ. දෙකෙන් එකක් සම්බන්ධ වෙන එකේ පළල 230යි. එතකොට මෙයාගෙන් අඩු වෙන්න ඕනේ දෙකට දෙක කැපිලා ගියාම 230ක් අඩු වෙන්න ඕනේ. බිත්ති සඳහා ශෝධනය කරපු අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග ගන්න. එතකොට බිඳුවයි 7න් 3ක් 4යි 7න් 2ක් 5යි 3යි. එතකොට 3540ක් කියලා එනවා. මෙයාගේ
බිත්ති අභ්‍යන්තර බිත්ති සඳහා ශෝධනය කරපු මධ්‍ය රේඛා දිග 115යි මිලිමීටර් ඝනකම බිත්ති ඉදිකිරීම සඳහා ශෝධිත අභ්‍යන්තර මධ්‍ය රේඛා දිග අපිට දෙනවා 3540ක් වෙනවා. මේකේ බාහිර අභ්‍යන්තර බිත්තිය 115ක් ඝනකමයි. මේ බිත්තියට අදාළ ප්‍රමාණ ගැනීමේදී අපි බිත්ති සඳහා ශෝධනය කරගත්ත මේ 3540ක් වන මධ්‍ය රේඛා මිනුම භාවිතා කරන්න ඕන. ඒ වගේම 230ක් ඝනකම බාහිර බිත්ති වලට අදාළ ප්‍රමාණ ගණනය කරද්දී ටීසන් සඳහා අඩු කිරීමක් වෙන්නේ නැහැ. 17080ක් විතර ලැබුණු බාහිර මධ්‍ය රේඛා දිග භාවිතා කරන්න ඕන. ඉතින් දුවේ පුතේ අපි සාකච්ඡා කළා ඔබට විභාග මට්ටමේදී 80 උසස් පෙළ විභාගයේදී ඔබට ලැබිය හැකි සියලුම ආකාරයේ සැලසුම් වල මධ්‍ය රේඛා දිග ගණනය කරන්නේ කොයි ආකාරයකටද කියලා. එතකොට මම කලින් කතා කරපු අවස්ථාවෙන් සංකීර්ණ අවස්ථාවක් තාම විභාගෙදී අහලා නැහැ. නමුත් මේ වගේ සැලසුමක් දීලා තිබ්බත් ඔබට පහසුවෙන්ම මධ්‍ය රේඛා දිග දැන් ගණනය කරන්න හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී මේ වගේ වෙන්න පුළුවන්. මේ වගේ සැලැස්මක් වුණත් ඔබට උත්සාහ කරන්න පුළුවන්. මේ වගේ ගැටලු ඕන තරම් ඔබට සොයා ගන්න තියෙනවා. ගැටලු කිහිපයක් විසඳලා බොහොම සරල ගැටලු ඔබ අවම වශයෙන් එක් නැම්මක් සහිතව තියෙන මේ අවස්ථාව සහ මෙවැනි අවස්ථාවකට අදාළව ගණනය කිරීමවත් අවම වශයෙන් පුරුදු පුහුණු වීම අත්‍යවශ්‍යයි ඔබ උසස් පෙළ විභාගයේ ප්‍රමාණ සමීක්ෂණයට අදාළ ගැටලු කොටසට පිළිතුරු සපයනවා. මොකද ඉදිරි ගණනය කිරීම සියල්ලම තීරණය වන්නේ ඔබගේ මධ්‍ය රේඛා දිගේ ගණනය කිරීම අනුව තමයි ඉතිරි ලකුණු ප්‍රමාණය ඔබට තීරණය වෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු. එෙහිදී මම ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නිවසක සැලැස්මකට අදාළව සරල නිවසක සැලැස්මකට අදාළව කොහොමද අපි ගොඩනැගිල්ලේ වැඩාංග සඳහා එක් අධීර වශයෙන් මිනුම් ලබා ගන්න එක් වැඩාංග සඳහා අනුපිළිවෙලින් කොහොමද මිනුම් ලබා ගන්න කියලා සම්පූර්ණයෙන් ඊළඟ වීඩියෝ පාඩම් මාලාවේ සිට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පාඩම් කිහිපයකින් තමයි අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. ඒදී මම ඔබට දැනුවත් කරනවා විභාගයේදී ඔබ මේ දක්වා විමසලා තියෙන නිරන්තරයෙන් අහන වැඩාංග මොනවද කියලා. ඔබට විභාගයේදී සම්පූර්ණ සැලැස්මකට අදාළව ප්‍රමාණ ගැනීමට ලැබෙන්නේ නැහැ. නමුත් ඔබට දීලා තියෙන සැලැස්මට අදාළව යම් තෝරාගත්ත වැඩාංග කීපයක් සඳහා තමා ප්‍රමාණ ගණනය කරන්න වෙන්නේ. නමුත් අපි අධ්‍යයන කටයුතු වලදී ඔබට හැදෑරීමට තියෙනවා ඔබ කොහොමද සම්පූර්ණ ගොඩනැගිල්ලකට අදාළව ප්‍රමාණ ගැනීම සිදු කරන්නේ කියලා. අපි ඒ කොටස ඊළඟට ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට ආයුබෝවන්.